දෙවියන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. සැප්තැම්බර් මාසයේ අවසාන ඉරුදින අපි ඉන්නේ දේව වචනය අසා ඒ තුළ අපි ආශිර්වාද ලබන්න තමයි මේ සූදානම. ඉතින් අද දවසේ ඔබට ගෙනෙන්නා වූ පණිවිඩය දෙවියන් වහන්සේ වෙතින් මාවා වූ සුදා මාසේ මට මඟ පෙන්නපු විශේෂ මාතෘකාවක්. මේක සමහරක් කිතුනුවන්ට කියලා කියන්න බෑ. මේක සෑම කිතුනුවෙක්ටම ගැලවීම ලැබපු ඇදහිලිමන්තයන් සෑම දෙනෙක්ටම ඉතාමත් අනර්ග, ඉතාමත් වැදගත් සහ අනිවාර්යෙන් ඇසිය යුතු පාඩමක් සහ පණිවිඩයක්. ඉතින් ඒක අසන තමයි අපි සූදානම් වෙන්නේ. කැඳවීම තමයි අපේ විශේෂ සහ ප්‍රධාන මාතෘකාව. ඒ යටතේ අපි කොටස් දෙකකට කතා කරන්න යනවා. පළමුවෙන්ම මේ හැම කිතුරුවෙක්ටම කැඳවීමක් තියෙනවද කියන එක. ඊට පස්ව අපි බලන්න යනවා මේ කැඳවීම හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඔබ මේ වෙනකොට අද දවසේ දෙවියන් වහන්සේට නමස්කාර කරලා අපි channel එකේ Bishop Christ YouTube channel එකේ කෙන්යා ඒ නමස්කාරය මෙහෙව්වා ඔබ වෙනුවෙන්. ඉතින් මම හිතනවා ඔබ ඒකත් සමග සම්බන්ධ වෙලා ඔබ නමස්කාරයට සවන් දීලා ඔබත් නමස්කාර කරලා පුද කාලයක් දෙවියන් වහන්සේත් එක්ක අරගෙන ස්තුති දීමේ, ප්‍රශංසා කිරීමේ කාලයක් අරගෙන ඔබගේ සිත්, ඔබගේ ආත්මය, හදවත සූදානම් කරගෙන ඇති කියලා මේ වචනය අහන්න. ඉතින් එහෙම නැත්තම් වචනේ විතරක් අහන්න ආවා නම් මම නැවත ඔබට උනන්දු කරන්න, ඔබට බල කරන්න නෙවෙයි, ඔබට උනන්දු කරන්න කැමති වඩාත් යෝග්‍යයි, වඩාත් හොඳයි සහ ඒ සිස්ටම් එක හරි ක්‍රමය තමා දෙවියන් වහන්සේගේ වචනය අහන්න කලින් ඔබ ඉරිදා දවසේ අපි උන්වහන්සේගේ නැවත නැගිටීම සමර දවසේ ජයග්‍රාහී ඉරිදුණක්. ඒ දවසේ උන්වහන්සේට ස්තුති දෙමින් ප්‍රශංසා කරමින් තමයි උන්වහන්සේගේ වචනේ තියෙනවා මණ්ඩප වලට ඇතුළු වෙන්න කියලා. ඉතින් ඒ නමස්කාර කාලේ ගන්න ඔබත් ගීතිකා කියන්න, මුඛය අරින්න, උන්වහන්සේට ප්‍රශංසා කරන්න, භාෂාවෙන් කතා කරන්න, ඒ තුල ඔබගේ ආත්මය වැඩි වර්ධනය කරගෙන මේ නමස්කාර කාලෙන් පසුව මේ දේව වචනයට ඔබ සවන් දෙනවා නම් ඒක ඉතාමත් යෝග්‍යයි. ඉතින් කෙන්යාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ අනර්ඝ නමස්කාර කාලය අරගෙන ඔබ වෙනුවෙන් ඒක මෙහෙවපු නිසා, ඒ අනර්ඝ කාලයක් ඉදිරිපත් කළපු නිසා අපි යනවා දේව වචනයට සුදාමාංශ මඟ පෙන්නට යනවා. අපිට කැඳවීම ගැන මම කිව්වා අපි කතා කරනවා කියලා කොටස් දෙකකට. අද අපි කතා කරන්නේ කැඳවීමක් හැම කිතුරුවෙකුටම තියෙනවද කියලා. ඉතින් කැඳවීම ගැන කතා කරද්දී මම කිව්වා මේක වැදගත් සහ අත්‍යවශ්‍යයි, අනිවාර්යෙන් ඇසිය යුතු දෙයක් කියලා. මොකද හැම කිතුරුවෙක්ටම කැඳවීමක් තියෙනවා. ඒ කියන්නේ ගැලවීම ලැබපු ඇදහිලිවන්තයන් හැම දෙනෙක්ටම කැඳවීමක් තියෙනවා. අපි ඒක දේව වචනයෙන් අපි බලන්න යනවා. අපි පෙරලා ගමු සුද්ධ වූ බයිබලයේ දේව වචනේ අලුත් ගිවිසුමේ 2 තිමෝති 1:9. 2 තිමෝති 1:9 අපි පෙරලා ගමු. ඉතින් ඒ වගේම අපි මේ පදය අපි අර්ථය ගැඹුර අපි එළිදරව් කරගන්න යන. ඒ වගේම මම කිව්වා කැඳවීමක් තියෙනවා සෑම ගැලවීම ලැබපු ඇදහිලිවන්තයෙක්ටම, ශුද්ධවන්තයෙක්ටම, කිතුනුවෙක්ටම. ඒ වගේම ඔබ දැනගත යුතුයි මේ කැඳවීම සහ ඒ කැඳවීම සඳහා දෙවියන් වහන්සේ දෙන්නා දීමනා නැති වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ රිග්‍රෙට් කරන දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පසුතැවිලි වෙන්නේ නැහැ. හරියට වචනේ කිව්වොත් උන්වහන්සේ ලත වෙන්නේ නැහැ ඔබව කැඳවපු එක සම්බන්ධයෙන්, ඔබ ගලවපු එක සම්බන්ධයෙන්. උන්වහන්සේ ලත වෙන දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේගේ කැඳවීම සහ දීමනා වෙනස් වෙන්නේ නැහැ. මේවා නැති වෙන්නේ නැහැ. මේවා ඒක නිසා අපි ඒකත් දැනගන්න ඕනේ. අපි බලමු කැඳවීම සම්බන්ධයෙන් මේ 2 තිමෝති 1:9 මොකක්ද කියන්නේ කියලා. උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන් වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් වහන්සේ තුල పూర్ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේ ප්‍රකාරයට අප ගලවා ශුද්ධ වූ කැඳවීමකින් කැඳවාගත්සේක. ඉතින් මෙතන පැහැදිලිවම අපිට තේරෙනවා අපි ගැලවී සිටිනවා නම්,
අපි උන්වහන්සේගේ විශ්වාසයේ විශ්වාස කරන ගැලවීම ලැබපු කිතුණෙක් නම් ඔබට කැඳවීමක් තියෙනවා. ඒතකොට අද දවසේ ප්‍රධානම අපේ විෂය තමයි කැඳවීම. කිතුණුවෙක්ට හැම කිතුණුවෙක්ටම හැම ගැලවීම ලැබපු කෙනෙක්ටම කැඳවීමක් තියෙනට උත්තරේ ඔව්. හැම කිතුණුවෙක්ටම හැම ශුද්ධවන්තයෙක්ටම කැඳවීමක් තියෙනවා දෙවියන් වහන්සේගෙන්. ඉතින් ඒක තහවුරු කරගන්න, සනාථ කරගන්න, ස්ථීර කරගන්න, නිස්සකකම ලබා ගන්න තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. මොකද ඒක තුල තමයි අපිට යන්න පුළුවන් next stage එකට, ඊළඟ පියවරට එනම් මේ කැඳවීම හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන අපිට කියන උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන් වහන්සේගේම අභිප්‍රාය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල పూర్ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේ ප්‍රකාරයට අප ගලවා. එතකොට අපිට පැහැදිලි මෙතන උන්වහන්සේ තමා අපිට ගැලවීම දෙන්නේ. ඔබට ගැලවීම දුන්නේ, මට ගැලවීම දුන්නේ. මේ ගැලවීම තුල ගැලවීම කරන කොටගෙන කැඳවීම දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ වගේම අප කළා වූ අප කරන්නා වූ ක්‍රියා මත නෙවෙයි, උන්වහන්සේගේ කරුණාව තමයි මේකේ පදනම. මේ කරුණාව කරන කොටගෙන තමයි මේ ගැලවීම අපිට ලැබෙන්නේ. එතකොට මේ ගැලවීම කරන කොටගෙන තමයි කැඳවීම අපිට ලැබෙන්නේ. එතකොට කැඳවීමේ පටන් ගැනීම උප්පත්තිය මේ ගලවපු මොහොතේ ඉඳලා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඇක්ටිව් වෙන්නේ, ඇක්ටිවේට් වෙන්නේ ඔබ ගැලවීම ලැබපු මොහොතේ සිට. එතකොට මේ ගැලවීම ලැබෙන්නේ අපගේ ක්‍රියාවල ප්‍රකාර නොවේ. කියන්නේ අපි කරන්නවම කිව්වා ඔබ කරාව කිසිම ඔබගේ හොඳ යහපත් වැඩක් නිසා, ඔබගේ දක්ෂකමක්, ඔබගේ තියෙන ටැලන්ටයක්, ඔබගේ තියෙන හැකියාවක්, මුදල්, ඔබගේ තරාතිරම මත නෙවෙයි, ඔබගේ ආගමික ක්‍රියාවල හේතුවක් නිසා නෙවෙයි, සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ කරුණාවේ ප්‍රකාරයට, ඒ කියන්නේ කරුණාව කරන කොටගෙන, ඒ කරුණාවේ උතුම් බව නිසාම තමයි ඔබට මේ ගැලවීම ලැබෙන්නේ. උන්වහන්සේම තමයි මේ ගැලවීම සඳහා ඇදහිල්ල පවා ඔබට දෙන්නේ. ඉතින් එතකොට ඒක අපිට පැහැදිලි මේ ක්‍රියා නිසා නෙවෙයි, කරුණාව නිසා තමයි ඇදහිල්ල අපිට හම්බෙන්නේ. ඊට පස්සේ අපි බලනවා මේකේ දැන් අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොවේ. ඒක අපි දැන් බලවුවා. ඊට පස්සේ තමන්ගේම අභිප්‍රායද ක්‍රිස්තුස් වහන්සේ තුල పూర్ව කාලවලට ප්‍රථමයි. අපි දැන් ඒක බලන්න තමන් වහන්සේගේම අභිප්‍රායද. ඒ කියන්නේ මේක දෙවියන් වහන්සේට කවුරුත් කියපු හින්දා පොළඹපු හින්දා නෙවෙයි, මේක දෙවියන් වහන්සේගේම කැමැත්ත තමයි අපි ගැලවීම ලබන එක. ඔබත් මාත් ගැලවීම ලබන එක දෙවියන් වහන්සේගේම කැමැත්ත. ඒ කැමැත්ත දැන් ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ඊට පස්සේ වෙන්නේ කැමැත්තද නැද්ද කියන එක තමයි ප්‍රශ්නාර්ථය. හරියද මම කියන්නේ? ඒ කියන්නේ අපිට ගොඩක් අය කැඳවීමක් තියෙනවා කියලා ඔබ දන්නවා. සමහර දැන් අද අපි මේ කතා කරන දේදී ඔබ දැනගන්න යනවා කැඳවීමක් ඔබට තියෙනවා කියලා. හැබැයි මේක දන්න අය තියෙනවා. එතකොට ඒගොල්ලොන්ට කැඳවීම තහවුරු ස්ථිර වෙන්න යනවා. සමහර දන්න අය ඉන්නවා. නමුත් හරියටම ෂුවර් නැහැ. තියේට මේක ස්ථිර වෙන්න යනවා. සහතික වෙන්න යනවා කැඳවීමක් පැහැදිලිවම තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා ඔබ දැනගන්න ඕනේ. ඒ වගේම ගොඩක් වෙලාවට වෙන්නේ මේක දන්නවා කැඳවීමක් තියෙනවා, තමන් ගැලවීම ලබන නිසා තියෙන නිසා කියලා. නමුත් ගොඩක් දෙනෙක් දන්නේ නැත්තේ මේ කැඳවීම මොකක්ද කියලා. කැඳවීම හඳුනගන්නේ කොහොමද? මොකක්ද හරියටම මගේ පාර්ට් එක දේව රාජ්‍යය කියලා. ඉතින් ඒක අපි ඉදිරි කොටසේ මේ කැඳවීම යටතේ ඊළඟ අදිරි අපි ලබන සතියේ කතා කරන්න යනවා. මොකද මම කැමති නැහැ එක දවසේ දේවල් ගොඩාක් දාලා ඔබ හිර කරලා පැක් කරලා ඒතර උතුරලා යනවා. ගන්න දේ හරියට ඉතුරු වෙන්නේ අවශ්‍ය දේ. ඉතින් ඒ නිසා අපි ඒක ලබන සතියේක කතා කරන්න. මේ සතියේ අපි කැඳවීමක් හැම කිතුණුවෙක්ටම තියනවාද කියන එක සහ මම කිව්වා ඒක තහවුරු කරගන්න වෙනවා. ඒක තියෙනවා නම් කොහොමද ඒක දේව වචනේ අපිට කොතනද කියලා තියෙන මොනවාද ඒ සම්බන්ධයෙන් කියලා තියෙන්නේ කියලා. ඉතින් මම කිව්වා තමන් වහන්සේගේම අභිප්‍රායද ක්‍රිස්තුස් වහන්සේ තුල ඊළඟට උන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි. ඒතකොට අපි ගැලවීම ලබන එක, අපිට කැඳවීමක් දෙන එක, ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි මේක
සිද්ධ වෙන්නේ. එතකොට අපිට දැන් පැහැදිලි ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත උත්පාදනය වෙන ගැලවීම ලබන උන්වහන්සේව පිළිගන්න අයට තමයි කැඳවීමක් තියෙන්නේ. නැත්නම් හැමෝටම කැඳවීමක් නැහැ. තිබ්බත් ඒ කැඳවීම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඒක ඔප්ෂන් එකක් විදිහට අපිට ස්විච් එකක් දාන විදිහට ඔන් කරන්න පුළුවන් විදිහට ඒක පටන් ගන්න ගැලවීම ලැබුවට පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තට පස්සේ තමයි ඒ ඔප්ෂන් එක ඔබට ලැබෙන්නේ. අපි ස්තුතිවන්ත වෙමු. ඔබත් මාත් මේක අසන්නා වූ අය විදිහට අපි ගැලවීම ලබලා තිනවා. දෙවියන් වහන්සේ කැමැත්ත වෙලා තිනවා. ඒ වගේම අපිට කැඳවීමක් තියනවා කියලා අද තහවුරු වෙලා තිනවා. අද ස්ථීර කරනවා උන්වහන්සේ. ඒ කියන්නේ අපි ස්තුතිවන්ත වෙමු. ඒ වගේම මේකේ කියලා තියෙන දේ ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි. මේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. ඒ කියන්නේ යේසුස් වහන්සේ තමයි මේ සියල්ලට මූලිකම හේතුව වෙන්නේ. ප්‍රධාන හේතුව, ප්‍රධාන පුරුක අපි මේ තුලින් අර පෙනේරයක් තුලින් පෙරිලා තේනවා වගේ මේ ක්‍රිස්තුස් වහන්සේ තමයි අපේ ෆිල්ටර් එක. මේක තුලින් තමයි අපි මේ කැඳවීම ලබන්නේ. එතකොට පෙනේර එක තමයි ෆිල්ටර් එක තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් අපි දැන් එතකොට ඊට කලින් තියෙන භාජනය තමයි ගැලවීම. දැන් අපි මේ ෆිල්ටර් එකේ අපි ලබලා තියෙනවා ගැලවීම. ඊට පස්සේ දැන් ඒ තුල අපිට කැඳවීමක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේ ප්‍රකාර. ප්‍රථම කාලවලට ප්‍රථමයෙන් සමා වෙන්න పూర్ව කාලවලට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ කියන්නේ before time කියන්නේ මේ දෙවියන් වහන්සේ මේක තීරණය කරලා තියෙන්නේ අද ඊයේ නෙවෙයි, මේ කාලයට සහ බැවීමට පෙර නියම කරලා තින අර පෙර නියම ලෙසේ ලස්සන ගීතිකාවක් තින ඒ උන්වහන්සේ ඒක කාලවලට සහ බැවීමට පෙර තමා මේක තීන්දු කරලා තියෙන්නේ. කාලවලට පස්සේ නෙවෙයි. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ పూర్ව කාලවලට ප්‍රථමයෙන් before time. ඉතින් එතකොට මේ අපිට එතකොට හැම ඇදහිලිවන්තයෙක්ටම දෙවියන් වහන්සේ කාලවලට ප්‍රථමයෙන් බැවීමට ප්‍රථමයෙන් දිව්‍යමය සැලැස්මක් සහ පරමාර්ථයක් කැඳවීමක් අපට තබල අපේ ලයිෆ් එකේ අපේ ජීවිතය තුළ plan and purpose අපේ උන්වහන්සේ තබලා තියෙනවා. එතකොට ඒක කාලවලට සහ බැවීමට පෙරම උන්වහන්සේ නියම කරලා තියෙනවා. තීන්දු කරලා තියෙනවා. තීරණය කරලා තියෙනවා. කවුද? දෙවියන් වහන්සේ. මොකක්ද ඒකේ කැමැත්ත? ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. කා තුලද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. අපි මොනවා කරපු හින්දාද? මුකුත් කරපු හින්දා නෙවෙයි. උන්වහන්සේගේ කරුණාව හින්දා. එතකොට මේ කැඳවීම මොන වගේද? බලමු ඊළඟට. අපි කාලවලට పూర్ව කාලවලට ප්‍රථමයෙන් අපිට දෙන්න ලද කරුණා ප්‍රකාරයට අප ගලවා සුද්ධ holy calling. We have a holy calling. අපිට මේ කැඳවීම සුද්ධ මේක ඒක නිසායි ඔබ කැඳවීම සුළු නොකළ යුත්තේ. මේක සෙල්ලමකට ගන්න එපා. ඔබ උතුම්ම ලෝකෙ තියෙන උතුම්ම රැකියාවට, ලෝකෙ තියෙන උතුම්ම දේට උතුම්ම තෑග්ග තමයි දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. කියන්නේ ගැලවීම. ඒ ගැලවීම තුළ ඔබට හම්බ වෙනවා කැඳවීමක්. ඉතින් මේක උතුම් දෙයක්. ඉතා සුද්ධ දෙයක් කොට සලක. මොකද ඒකට හේතුව? ඇයි ඒකට හේතුව? දැන් සාමාන්‍යයෙන් අපි උසස් කෙනෙක්ගෙන් අපිට තනතුරක්, අපිට පැසසුම් නාමයක්, අපිට හොඳ දෙයක් අහන්න ලැබෙන සින අපි සතුටු වෙනවානේ. ඔබ සතුටු වෙනකොට කවුරු හරි ඔබ හරි ලස්සනයි කියනවා නම්, නැත්නම් ඔබ කරන ඔබේ දක්ෂතාවයකට ඔබ අගය කරනවා නම්, ඔබ සින්දුවක් කියන එකට, නැත්නම් ඔබ රැකියාවේ හොඳට වැඩ කරනකොට ඒ වගේ අපි ආසයි. ඉතින් ඒ වගේම අපිට වඩා ඉහළ කෙනෙක්, අපිට වඩා ජනප්‍රිය කෙනෙක්, අපිට වඩා ඉහළ නිලයක් දරන කෙනෙක් අපිට මොන හරි දෙයක් හොඳ කමෙන්ට් එකක් දීපම අපි ඕන කෙනෙක් ආසයි. ඉතින් මෙතන මේ අපිට මේ කැඳවීම ආවේ එන්නේ කොහෙන්ද? අන්න ඒක නිසා තමයි මේක සුද්ධ වූ කැඳවීමක් කියන්නේ. කොහෙන්ද? දේවියන් වහන්සේගේ, මැවුම්කාරයාණන්ගේ. මේකෙන්නේ පල්ලියකින් නෙවෙයි, නිකායකින් නෙවෙයි, සභාවකින් නෙවෙයි, මේකෙන්නේ චර්ච් එකේ ෆාදර්ගෙන් නෙවෙයි, පාස්ටර්ගෙන් නෙවෙයි, ඔබගේ නායකයාගෙන් නෙවෙයි. මේක එන්නේ දෙවියන් වහන්සේගේ.
මේකෙන් ඉහළින් මෙන්නාව ස්වර්ගීක කැඳවීම, දිව්‍යමය කැඳවීම. It's a divine calling, a heavenly calling. God is calling you. God is calling you. පැහැදිලිව මේ ඔබට තමා කතා කරන්නේ. ඔබට තමා දෙවියන් වහන්සේ අද දවසේ කතා කරන්නේ. ඔබ අද ස්ථීර කරගන්න, ඔබ අද නිසක කමකට එන්න ඔබට දෙවියන් වහන්සේගෙන් කැඳවීමක් තියෙනවා. ඔබ තුල දෙවියන් වහන්සේ කරන්න විශේෂ සැලැස්මක් දාලා තියෙනවා. විශේෂ පරමාර්ථයක් ඔබ තුලින් වෙන්න දෙවියන් වහන්සේ තීන්දුව කරලා තියෙනවා, නියම කරලා තියෙනවා, උන්වහන්සේ සැලසුම් කරලා තියෙනවා. ඔබ ලෑස්තිද ඒ දේ කරන්න දෙවියන් වහන්සේ වෙනුවෙන්? මේක ශුද්ධ වූ කැඳවීමක් නිසා ඔබ ලෑස්ති විය යුතුයි. ඔබ මෙච්චර කල් කරේ නැත්නම්, හිතුවේ නැත්නම්, ඒ ගැන වැඩි ගානකට ගත්තේ නැත්නම්, නොසැලකිලි කිලිමත් වුණා නම් අද පටන් මේක සීරියස් ගන්න. මේක බැරෑරුම්කම තේරුම් ගන්න. මේක දෙවියන් වහන්සේගේ, මේක ඔබට ටීචර් කෙනෙක්ගේ, ඒ නායකයෙක්ගේ, මං කිව්වාගේ උසස් තනතුරක් නිලයක් දරන කෙනෙක්ගෙන් ආපු දෙයක් නෙවෙයි. මේක ලෝකයේ මැවුම්කාර ਸਰව බලධාරී, කාලවලට ප්‍රථමයෙන් සිටියා වූ, මැවිල්ලටත් ප්‍රථමයෙන් සිටියා වූ ප්‍රේමණීය, ශුද්ධ, ධර්මිෂ්ඨ අපගේ දෙවියන් වහන්සේගෙන් තමයි මේ කැඳවීම ඔබටත් මටත් ලැබිලා තියෙන්නේ. අනේ ඒක නිසාම තමයි ඒකට මමත් මෙච්චර හරිම බයකින්, හරිම ඒ ගරුත්වයකින් උන්වහන්සේ වෙනුවෙන් මේ ඔබට මේ පණිවිඩය අරගෙන එන්නේ. ඒ වගේම මම මුලින්ම කිව්වා සාමාන්‍ය අනිත් මාතෘකා ගත්තාම අපිට මේ කතා කරන්න වූ සමහර කිතුරුවෙක්ට ඒක අදාළ වැදගත් වෙන්න පුළුවන්. සමහර සතියක ඒක යාට ඒ තරම් ලොකු වැදගත්කමක්, ලොකු ගැළපීමක්, ඒ කියන්නේ රිලේට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කැඳවීම නැමැති මාතෘකාව අපි සියලු දෙනාටම රිලේට් වෙන මාතෘකාවක්. ඒ කියන්නේ ඇප්ලයි වෙන, ගැළපෙන, අනිවාර්ය වෙන මාතෘකාව. හේතුව මම හිතන ඔබ දැන්මම තේරුම් අරන් තියෙනවා. හේතුව සෑම කිතුණුවෙක්ටම, සෑම ඇදහිලිවන්තයෙක්ටම, ශුද්ධවන්තයෙක්ටම කැඳවීමක් තියෙනවා. God is calling you. You have a calling in your life by God. You have a purpose, you have a calling, you have a plan which was planned by God before time. ඒ කියන්නේ ඔබ සෑම කෙනෙක්ටම ගැලවීම ලැබූ ඇදහිලිවන්තයන්, ශුද්ධවන්තයන්, කිතුණුවන් සෑම දෙනෙක්ටම පැහැදිලිවම ස්ථිරවම දෙවියන් වහන්සේ කැඳවීමක් තබා තිබෙනවා. උන්වහන්සේගේ විශිෂ්ට අනර්ග සැලැස්මේ කොටසක් තමා ඔබ. ඒක නිසා මේක ඔබ දැනගන්න. නමුත් මම හිතන්නේ බොහෝ දෙනෙක්ට කැඳවීමක් තියෙනවා කියලා දැනගත්තත් ගැලවීම ලැබපු අයට එතන ප්‍රශ්නාර්ථයක් වෙන්නේ ඔවුන් තමන්ම බොහෝ දෙනෙක් අවතක්සේරු කරනවා. ලෝ සෙල්ෆ් එක්ස්ටීම් එකක් තමයි ඔවුන් තුළ තියෙන්නේ. මේ සෙල්ෆ් එක්ස්ටීම් කියන දේ තමන්ම හරියාකාරවම තක්සේරු කර ගැනීම, තමන්ගේ වටිනාකම දැන ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් එතෙන්දී ඔබ දැනගන්න ඕනේ මෙතන දැන් මේ අපි පදේ කතා කරපු විදිහට වචනේ වචනේ පැහැදිලිව අපිට කියන සෑම කිතුණුවෙක්ටම දෙවියන් වහන්සේ වටිනාකමක් දීලා තියෙනවා. ඔබ දැනගන්න ඕනේ ඔබ හැම දෙනෙක්ම ගැලවීම ලැබපු කිතුණුවෙක් විදිහට, ශුද්ධවන්තයෙක් විදිහට ඔබ දෙවියන් වහන්සේගේ වටිනා සැලැස්මක පංගුකාරයෙක්. ඔබත් මාත් අපි දෙදෙනාම මේ උන්වහන්සේගේ කැඳවීම ස්ථීර කරගෙන නිසක කමකින් කරන්නා වූ දෙයක් තමයි මම මේ කරන්නේ. ඒ උන්වහන්සේගේ කැඳවීමට කීකරු වෙලා යටත් වෙලා මේ තමයි මගේ කැඳවීම, මේ තමයි මගේ මිනිස්ට්‍රි එක. දෙවියන් වහන්සේ මගේ ජීවිතේ තබා තිබෙන්නා වූ සැලැස්ම. ඉතින් මේක මට වෙන කිසිම දෙයක, රැකියාවක, කිසිම මීටින් එක, මගේ සැලසුම් වල මට හම්බුන්නේ නැහැ. මම කරන්නේ කිසි වැඩක හම්බුන්නේ නැහැ. නමුත් අද මම ඒක උපරිමයටම භුක්ති විඳින මගේ ජීවිතයේ ප්‍රීතිය, දිව්‍යමය ප්‍රීතිය, ඒ සතුට, සමාදානයේ සුවය. මොකද හේතුව මම සැලැස්මට, ඒ උන්වහන්සේගේ කෝලින් එකට ඉන්ලයින් වෙලා තියෙනවා. කැඳවීමට කීකරු වෙලා තියෙනවා, යටත් වෙලා තියෙනවා. කැඳවීම අඳුරගෙන තියෙනවා විතරක් නෙවෙයි, කැඳවීම ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක තමයි ඔබත්
කළ යුත්තේ. නමුත් අර මම කියපු කාරණාව ඔබ අද දැනගන්න ඕනේ. ඔබ මෙච්චර කල් මේක අවතක්සේරු කරා නම් ඔබ වැඩි ගණන් ගත්තේ නැත්නම් ඒ වගේම ඔබට හිතුණා ඔබ වටිනාකමක් නැහැ. මමත් හිතුණෙක් තමයි ඇදහිලි වන්දේ. නමුත් මම මේ පාස්ටර්ලත් එක්ක ගත්තාම මේ නායකයත් එක්ක ගත්තාම සභාවේ මෙන්න මේ කෙනා එක්ක ගත්තාම මම කොහේද? මම කොච්චර දුරද? හරි ධර්මිෂ්ඨයිනේ. නමුත් මම ඒ තරම් නෑ ධර්මිෂ්ඨ. බලන්න මේ නායකයා ගත්තාම පුදුම ධර්මිෂ්ඨ. නමුත් මම ඒ තරම් දෙවියන් වහන්සේට ධර්මිෂ්ඨ නැතුව ඇති. මම මා තුළ ඒ තරම් ලොකු වටිනාකම නෑ. අන්න එතන තමයි වැරද්ද. ධර්මිෂ්ඨකම දැන දැම්ම පොඩි දෙයක් කියලා ඒ වටිනාකමට එන්න යනවා. ධර්මිෂ්ඨකම කියන්නේ දෙවියන් වහන්සේ තමග හරිව සිටීම, being right with God. ධර්මිෂ්ඨකමේ හරිම නිර්වචනය තමයි අපි හරිව යහපත කරමින් දෙවියන් වහන්සේ සමග හරිව සිටීම. ධර්මිෂ්ඨකම අපිට ලොකු ලෙවල් එකක් කියලෙවල් අපිට මීට වඩා වැඩි ධර්මිෂ්ඨකමකට යනවා මමද කියලා අපිට කරන්න පුළුවන්කමක් නෑ. අපිට තියෙන ධර්මිෂ්ඨකම ඒ කියන්නේ ඒක අපේ ශක්තියෙන් අපි හිතන පතන ධර්මිෂ්ඨකමක් නෑ. අපි අල්ලගන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඒ උන්වහන්සේව වැඩියෙන් අල්ලගන්න අපේ ධර්මිෂ්ඨකම තුල අපි ස්ථිර වෙනවා. අපි නිසක වෙනවා. ඒකයි වෙන්නේ. ඒ ධර්මිෂ්ඨකම නැතුව තිබිලා අපි හොඳ වැඩ කළ ධර්මිෂ්ඨකම වැඩිවීමක් නෙවෙයි. අපි ගැලවීම ලබුවාම අපි කොහොමද ධර්මිෂ්ඨයි? අපි ක්‍රියාවලින් නෙවෙයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ. ඒ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ සලුව අපි පැලඳ ගන්නවා. ඒ ක්‍රිස්තුස් වහන්සේ ධර්මිෂ්ඨයි. ඒ නිසා අපි ධර්මිෂ්ඨයි. අන්න ඒක තමයි වෙන්නේ. එතකොට මේ සලුව වැඩියෙන් පැලඳ ගන්න. උන්වහන්සේ තුළ වැඩියෙන් යැපෙන්න, වැඩියෙන් උන්වහන්සේ තුළ රඳා පවතින අපිට ධර්මිෂ්ඨකම වැඩියෙන් දැනෙනවා, වැඩියෙන් හැගෙනවා. ඒ ධර්මිෂ්ඨකම ෆීල් වෙනවා ඔබට. ඒක තමයි වෙන්නේ. එතකොට දෙවියන් වහන්සේ සමග කියන්නේ හරිව සිටීම තමයි මේ ධර්මිෂ්ඨකම කියන්නේ. ඉතින් ඒ වගේම මේ වටිනාකම ගැන මම කතා කරා. එතකොට ධර්මිෂ්ඨකම ඔබ ස්ථිර කරගන්න. ඔබත් ඒ අනිත් අය වගේම ඔබ ධර්මිෂ්ඨයි. මම ධර්මිෂ්ඨයි. මන්ද අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ධර්මිෂ්ඨ වෙන්නේ. ඒ වගේම මේ වටිනාකම උදාහරණයකට ගෙයක් විකුණන්න තියෙන අපි කියමුකෝ ඒ ගේ ලක්ෂ 50යි කියලා. එතකොට අපි ලක්ෂ 50ක් තමයි වටිනාකම. දැන් අපි දන්නවා ඒක. නමුත් අපි මේක ලොකුවට අපි දානවා ලක්ෂ 80ක් විතර දානවා. නමුත් 80ක් විතර මේක විකුණන්න දැම්මට ඒ ගන්න කෙනා අපි කියමු දැන් එයා දන්නවා හරියටම වටිනාකම මේක 50යි තමයි 50 තමයි ගාන. ඒක ඒ ඒරියා එකේ යන පර්චේස් එක යන ගානත් ඔක්කොමත් එක බලපුවම 50යි තමයි. ඒතර ඔහු ගෙවන්නේ 50යි. ඒතර කොච්චර ලොකු ගානක් දැම්මත් ඒ ගෙවන්නේ 50යි. ඒතර 50 තමයි ඒකේ වටිනාකම. ඒ වගේ දැන් අපිට අපිව මිලදී ගන්න මොකද්ද යේසුස් වහන්සේ ගෙව්වේ? යේසුස් වහන්සේ ගෙව්වේ උන්වහන්සේගේ ලේවලින්. එතකොට අපේ වටිනාකමටත් එහා ගිය ගෙවීමක් තමයි උන්වහන්සේ කරේ. සාමාන්‍ය ලෝකේ එහෙම වෙන්නේ නැහැ. වටිනාකමට අඩුවෙන් තමයි ගෙවලා කොහොම හරි දෙයක් ගන්න බලන්නේ. නමුත් අපිට මේ අපේ වටිනාකමක් තියනවාද? ඒ වටිනාකම එහා ගිහිල්ලා උන්වහන්සේ ගෙවලා තමයි අපි පර්චේස් කරේ. අපි මිලදී ගත්තේ උන්වහන්සේගේ ලේවලින්. ඒ මිලදී ගන්නා මිනුම් දණ්ඩ උනේ, ඒ මිලදී ගන්නා ඒකකය උනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ධර්මිෂ්ඨ සුද්ධ ලේ. ඉතින් බලන්න කොච්චර ඔබ වටිනවද එහෙනම්? කොච්චර මම වටිනවද එහෙනම්? එච්චර දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ ලේ අප වෙනුවෙන් පූජා කරන්න, හලන්න, වගුරුවන්න තරම් ඔබයි මායි කොච්චර වටිනවද? අන්න ඒ ලේ කරන කොටගෙන තමයි අපි ගැලවීම ලබන්නේ. මම කොච්චර අනර්ගද? ඒක නිසා ඔබ අද දැනගන්න මේ කැඳවීම ඒකයි කියන්නේ අර පදේ අපි කියුවා සුද්ධ වූ කැඳවීමක කියලා. සුද්ධ වූ, it's a holy calling because why we get saved by Jesus, and Jesus එගේ මොන නිසාද මොකක් කරනකොට උන්වහන්සේ කුරුසේ ලේ වැගිරීම කරන. එතකොට අපිව බිලදී ගත උන්වහන්සේ ලේ වලින්. ඉතින් එතකොට කොච්චර ඔබටත් මටත් උන්වහන්සේ වටිනාකමක් දීලා තියෙන, වැඩියෙන් උනටත් වඩා ගෙවලා තියෙන උන්වහන්සේගේම ප්‍රාණය දීලා ලේ වලින් ඔබයි මායි බිලදී ගත්තේ. ඒතර උන්වහන්සේ තුල ගැලවීම දීලා ඒක තමයි අපිට දීලා තියෙන වටිනාකම. බලන්න එතකොට ඔබයි මායි කොච්චර වටිනවද දෙවියන් වහන්සේට. ඒක නිසා ඔබ වටිනවා. You are worthy.
ඔයා වටින පුද්ගලෙක්. දෙවියන් වහන්සේගේ සැලැස්මේ ඔබයි මායි හැම කෙනාම පංගුකාරේ. ඒ වගේම දැනගන්න ඕනේ ඔබ මේක අසන්නා ඕන කෙනෙක් ඒ පොඩි කැඳවීම් ලොකු කැඳවීම් කියලා නෑ, වෙනස් කැඳවීම් තමයි තියෙන්නේ. ලොකු කැඳවීම් පොඩි කැඳවීම් කියලා දෙයක් නෑ, වෙනස් කැඳවීම්. අපි හැම දෙනාටම එක එක විවිධාකාර සේවයන් මිනිස්ට්‍රීස් උන්වහන්සේ දීලා තියෙනවා. අපි ඒක ඊළඟ පදයෙන් බලන්න යනවා. ඒවා වෙනස් වෙනවා මිසක් ඒවා ලොකු පොඩි වෙන්නේ නැහැ. එක එකිනාට වෙන වෙන මිනිස්ට්‍රීස් අසයින් කරලා තියෙන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරන කොටගෙන ඉතින් ඒක ඔබ දැනගත යුතුයි. අපි බලමු එපීස පොතට පෙරලා ගමු. එපීස දෙවනි පරිච්ඡේදයේ 8 සිට 10 පද අපි බලමු. එපීස පොතේ දෙවනි පරිච්ඡේදයේ 8 සිට 10. මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්න ඕය. අන්න ආයමත් ඔන්න ස්ථීර කරනවා මේ ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් ඇදහිල්ල තුල ලැබෙනා වූ දෙවියන් වහන්සේගේ ස්පොන්සර්ෂිප් එකේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් තමයි නුඹලා ගැලවිලා ඉන්නේ. නුඹලාගේ ක්‍රියා නිසා නෙවෙයි. පැහැදිලිනේ. ඒක අපි කලින් ඉගෙන ගත්තා. නැවතත් අපි ඉගෙන ගන්නවා. එය නුඹලාගෙන්ම නොහන්න. ඒක ආයමත් ආවරු කරනවා. දෙවියන් වහන්සේගේ දීමන. ඒක ඇවිල්ලා තියෙන දෙවියන් වහන්සේගෙන්ම තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. නුඹලාගෙන්ම නොව කියලා කියන්නේ ඒක නුඹම උපදවාගත්ත ඇදහිල්ලක් නෙවෙයි. මේක නුඹට ආපු දෙයක්. ඒක උදාහරණයක් ගත්තාම මම කියවලා තියෙනවා සුද්ධ බයිබලය සම්පූර්ණයෙන් මුල ඉඳලා අග වෙනකන් තුන් පාරක්. ඉතින් ඒ තුන් පාරෙන් මට මතකයි දෙපාරක් වගේ මට කිසිම දෙයක් තේරුනේ නැහැ. මේ මොනවා මේ තියෙනවද සමහර තේ කිසිම වැටහීමක් තිබුණේ නැහැ. ඉතින් තුන්වෙනි පාර කියනකොට මම ඒකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ තේරුණා කියලා. මම අදටත් මම දිගින් දිගට අධ්‍යයනය කරන මට ඒක දිගටම මම කරගෙන යන දෙයක් දිනපතා. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්මුඛ වෙනකම්ම. ඉතින් ඒක එහෙමයි. මම හැමදේම පතා ඉගෙන ගන්නවා. ඔබත් සමගම ඒ ඉගෙන ගන්න දේ ඔබත් සමග බෙදා ගන්නවා. ඉතින් ඒ තුන්වෙනි පාරදී ටිකක් විතර මට තේරුම් ගන්න පටන් ගත්තා. එතකොට මේකෙන් කියන්නේ මේ මම උපදවාගත්ත අමුතු දෙයක් නෙවෙයි. මගේ අදහිල්ලක් තේරුම් කර ගැනීමේ ශක්තියක් නෙවෙයි. ඒ දෙවියන් වහන්සේම තමයි මගේ ආසාව නිසා, ඒ පිපාසය නිසා උන්වහන්සේ මට දෙනවා අනුග්‍රහය, මට දෙනවා කරුණාව, මට දෙනවා ඇදහිල්ල. ඒ තුල තමයි මට තේරුම් ගැනීමේ හැකියාව එන්නේ. ඔබට තේරෙනවද මම කියන දේ? මම හිතනවා ඔබට හොඳට පැහැදිලි ඒ උදාහරණෙත් එක්ක. පළවෙනි දෙවෙනි අවස්ථාවල කිසිම දෙයක් තේරුණා. නමුත් තුන්වෙනි අවස්ථාවේදී මම ශක්තියෙන් මේ කියවලා මේ වැඩිපුර අකුරු ලොකු කරලා කියවපු හින්දා, හිමීට කියවපු හින්දා එහෙම නෙවෙයි. ඒ දෙවියන් වහන්සේගේම අනුග්‍රහය කරුණාව මත තමයි මට තුන්වෙනි පාර ටිකක් වැඩිපුර තේරෙන්නේ ඒ වගේ. ඊට පස්සේ මේකේ 9 වෙනි පදයට යන කිසිවෙක් ඒ ගැන පාරට්ටු කර නොගන්න මිනිස එක ක්‍රියාවලින් නෙවෙයි. අන්න දැන් ඔන්න මේ ආගම්වල මිනිස්සුන්ට කියන්න පුළුවන් මම මේ ආගමික මිනිස්සුන්ට එක එක දේවල් පූජා කරන අපි නම් ලොකු මේ පාර දානේ අපි නියමට දුන්නානේ. අපි මාර කෑම ටිකක් දුන්නේ. ඔය දන්නවද? 20 දෙනෙක්ටම දුන්නානේ. ඒ අපි මේ එතකොට නිවාස මේ ගිය පාර දෙන්නේ 2යි මේ පාර 3ක් දුන්නා. අපි සාමාන්‍යයෙන් බේරගන්නේ හරක් මේ දෙන්නයි. මේ පාර නම් අවුරුද්දේ අපි 3 දෙනෙක්ම බේරගත්තානේ. අපි පුදුම මේ පාර ධර්මිෂ්ඨ වැඩක් කරේ. මේ ඒ වගේම මේ පාර අපි පල්ලි වල ෆාදර්ස්ලා මේ ගානකට අපි මේ දුන්නේ. ඉතින් මොගාගේ කතා මම ගොඩාක් අහලා ඉතින් මේ මිනිස්සයා හිතනවා ඒ කරපු ඒ මට්ටම අනුව ඒගොල්ලොන්ගේ පින එතන හම්බෙනවා කියලා. ඒ කරපු දුන්න දේ මත, ඒ දුන්න ගාන මත, දුන්න කෑමේ ප්‍රමිතිය මත ඒවා රඳා පවතින නෑ වැරදි. දෙවියන් වහන්සේ කියලා දෙනවා උණු කිසිවෙක් පාරට්ටු කරගන්න නොගන්න පිළිස එක ක්‍රියාවලින් නොවේ කියන්නේ මේ ඔබටත් මමත් ලැබුවා වූ ගැලවීම. ඔබ ගැලවීම ලබලා තියෙනවද? ඔබ උන්වහන්සේගේ ඇදහිල්ල, කරුණාව, කැඳවීම ලබලා තියෙනවද? ඒ ලබලා තියෙන ඔබගේ ක්‍රියාවලින් නෙවෙයි. ඔබේ කිසිම හොදක් නිසා නෙවෙයි. උන්වහන්සේගේ කරුණාව නිසා තමයි ඔබ ඒක ලබලා තියෙන්නේ. එතකොට කාටවත් කියන්න බෑ මම මේ දේ කරපු හින්දා මට ගැලවීම හම්බුණා, මම ඒ දේ කරපු හින්දා මම මෙච්චරක් චර්ච් එකට දීලා මම මෙච්චරක් නිසා කියමත් එහෙම කිසි කෙනෙක්ට කියන්න බෑ. එහෙම පාරට නොකර ගන්න තමයි උන්වහන්සේ මේ විදිහට කරුණාව තුල අපිට ගැලවීම දීලා තියෙන්නේ. අපි යනවා 10 වෙනි පදයට. මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුත්
යේසුස් වහන්සේ තුල මවනු ලැබූ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේවා කලින් සූදානම් කළසේක. කොයි කාලෙද මේ දේවල් සූදානම් කළද? මේ කැඳවීම කලින්. මොනවට කලින්ද? කාලයට කලින්. මොනවට කලින්ද? මැවීමට කලින්. සියලු දේවල් ආරම්භයටත් කලින් මේ ලෝකේ උන්වහන්සේ අපේ ගැලවීම, කැඳවීම අපේ ප්ලෑන් කරලා තියෙනවා කියලා බලන්න කොයිතරම් උතුම්ද මේ කියන්නා උදේ. එතකොට මෙතන දැන් මුල කියනවා මම අග කියෙව්වේ දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළේ කියලා. ඒ වගේම මක්නිසද අපි බණහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබූ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. එතකොට මේ දෙවියන් වහන්සේ ඒ කර්මාන්ත ඒ කියන්නේ මම කලින් කිව්වා අර එක එක්කෙනාට assign කරපු plan එකක්, purpose එකක් තියෙනවා. ගැලවීම ලැබපු හැමෝටම කැඳවීමක් තියෙන. ඒ කැඳවීම තුළ හැමෝටම මිනිස්ට්‍රි එකක්, සේවයක්, ඒ වගේම සැලැස්මක්, purpose එකක්, අරමුණක් ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙලා උන්වහන්සේ සැලසුම් කරලා නියම කරලා තීන්දුව කරලා තියෙනවා. ඉතින් මේක තමයි අපි හොයාගන්න ඕනේ. මේක අපි plan කරන්න නෙවෙයි අවශ්‍ය. මේක හොඳට අල්ලගන්න මේ සත්‍යතාවය. You don't need to plan. You just have to find what that plan is. මම කියන්නේ we don't need to plan. We just have to find what God has planned for us. ඒ කියන්නේ අපි අමුතුවෙන් අමාරුවෙන් අපේ ශක්තියෙන් සැලසුම් කරලා ප්ලෑන් ගහලා දඟලන්න ඕනේ නැහැ. අපේ ප්ලෑන් එක, අපේ සැලැස්ම, අපේ සඵලත්වය, අපේ මේ සියලු දේ දෙවියන් වහන්සේ ප්ලෑන් කරලා හමාරයි. කාලයටත් මැවීමටත් කලින්. ඒ වගේම ඒ ප්ලෑන් එක සියලු යහපත් ක්‍රියා කරන පිණිස. යහපත් ප්ලෑන් එකක්. It's a good plan. එක යහපත් ප්ලෑන් එකක්, එක සඵලත්වයේ ප්ලෑන් එකක්. ඔබ හිතනවාට ඔබ ප්ලෑන් කරනවට දඟලනවට වඩා විශිෂ්ට වූ ප්ලෑන් එකක්, අනර්ග වූ යහපත් වූ ප්ලෑන් එකක් තමයි දෙවියන් වහන්සේගේ අප වෙනුවෙන් තියෙන. ඒක අපි දැනගන්න ඕනේ. ඉතින් මෙතෙන්දි කිතුරුවන් දෙවර්ගයක් ඉන්නවා. එක වර්ගයක් තමයි සේව් වුණත්, ඒ කියන්නේ ගැලවුණත් ඔවුන් මේ ප්ලෑන් එකට යටත් වෙන්න කැමති නෑ. මේ ප්ලෑන් එක හොයන්න කැමතිත් නෑ. දැන් අද මේ අපි කරන වගේ මේ කැඳවීම, මේ කෝලින් එක ගැන දැනුවත් වෙන්න කැමතිත් නෑ. ඔවුන් මොනවද කරන්නේ? තමන්ගෙම කෝලින් එකක් හොයනවා. කැඳවීමක්, සැලැස්මක්, ප්ලෑන් එකක් ගහන්න උත්සාහ කරනවා. අමාරුවෙන් දඟලනවා. ඉතින් ඒ මත ඔබ යන්න ඉදිරියට තව තවත් හිරවීම තමයි වෙන්නේ. ඔබට ඒකේ සැනසීමක්, සමාදානයක්, ප්‍රීතියක්, සුවයක්, සඵලත්වයකට එන්න බෑ. ඔබ කොච්චර සඵලත්වයකට එනවා අපි කියමු සාර්ථක වෙනවා කියලා, නමුත් ඒක අර්ථවත් නැහැ. අපි හිතමු සල්ලි හම්බ කරනවා කියලා, ඒත් සමාදානෙ නැහැ. අපි හිතමු ඔබ ඒකේ ඉහළට තනතුරු වල යනවා කියලා, නමුත් සුවය නැහැ. අන්න ඔය වගේ තමයි. ඒක incomplete. ඒක සම්පූර්ණ නැහැ. ඒකේ ඔබට දෙවියන් වහන්සේගේ බහුලත්වය මේ සම්පූර්ණතර එන්න බෑ. සම්පූර්ණත්වයට එන්න බෑ. ඒ වගේම මේ බහුලත්වය අත්දකින්න බෑ. උනා ඒ සුපර්නැචරල් ලයිෆ් එකට එන්න බෑ. ඒ කෝලින් එකට සරෙන්ඩර් උනේ නැත්තම්, කැඳවීම තුල ඔබ ට්‍රැක් වුණ නැත්නම්, ඒ කියන්නේ කැඳවීමට ඔබ හරියට ආවේ නැත්තම්, ඔබට මේ උනාසේගේ සම්පූර්ණ ඔබ තුල තිබෙන ඒ සැලැස්මට ආවේ නැත්තම්, ඔබට මේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවනයේ සම්පූර්ණයෙන් අත්දකින්න, අත්විඳින්න බෑ. නමුත් සමහරක් අය ඉන්නවා ගැලවීම ලබලා මේ තමන්ගේම ඒ self ambitions එක, තමන්ගේම සැරසුම් අරමුණු ප්ලෑන් යටපත් කරගෙන නැත්තම් අතෑරලම දාලා ඒවා කමන්නේ මම සින්දු කියන්න හිටියා, මම අවෝඩ් අරගෙන පිටරට ගිහලා ලොකු ස්ටේජ් වල නැගලා මම සින්දු කියලා මම නටන්නට නෑ, මට ඕනේ, මට ඊට වඩා වටිනවා මගේ මැවුම්කාර දෙවියන් වහන්සේට සේවය කරන එක. ඒක තමයි උතුම්ම දේ කියලා මම අල්ලගත්තා. මම හිතුවා ඊට වඩා කොච්චර වටිනවද එක දවසකට එක ආත්මයක් මම නිරයෙන් ගලවගත්තොත්, මම බේරගත්තොත්, මම ක්‍රිස්තුස් වහන්සේ ගැන කිව්වොත්, එක දවසකට එක මිනිස්සෙක්ට මට යේසුස් වහන්සේ අඳුල්ලා දෙන්න පුළුවන්, මට සුවය ප්‍රකාශ කරන්න පුළුවන්, මට යක්ෂාත්මයකින් එහෙම ගලවලා ඌට මිදීම දෙන්න පුළුවන්.
මට කොච්චරද ඊට වඩා කොච්චර වටිනවද මේ දේ කියලා මම තේරුම් ගත්තා. උන්වහන්සේ මාව මගේ කැඳවීම මම හොයාගත්තා. ඒ මිනිස්ට්‍රි එක මම හොයාගත්තා. උන්වහන්සේ මා තුළ තබලා තියෙන සැලැස්ම කැමැත්ත පර්පස් එකේ අරමුණ මම හොයාගත්තා. ඒක තමයි එතන කියන්නේ. මම හිතනවා සමහර විට ඔබ මේක අසන ඔබේ සැලැස්ම කැමැත්ත තේරුම් අරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කැඳවීමක් තියනවා කියලා දන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි ඊළඟ සතියේ මම කතා කරන්නේ නෝ කැඳවීම හොයාගන්නේ කොහොමද? අපි අද කතා කරා කැඳවීමක් සෑම කිතුණුවෙකුටම තියනවාද කියලා. ඔව් සෑම කිතුණුවෙකුටම තියනවා කියලා දේවචනේ පැහැදිලිවම කියනවා. මේ කැඳවීම මේ කෝලින් එක මේ මිනිස්ට්‍රි එක ඔබට තිබෙනව සැලැස්ම කැඳවීම හොයාගන්නේ කොහොමද කියලා ඊළඟ සතියේ අපි කතා කරන්න යනවා. මොකද අපි මේ පදේ තියෙනවා දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටුම ඒ යහපත් ක්‍රියාවල අපි හැසිරෙන පිණිස තමයි උන්වහන්සේ කලින් සූදා. ඒ කියන්නේ මේ උන්වහන්සේගේ කර්මාන්තවල බාන ඔබ කර්මාන්ත කියද්දී මතක කරන ලී වලින් එක එක ලස්සන කැටයන් දාලා එක එක හදන්නේ. ඉතින් ඒ තැනක බලන්න එක විදිහේ කැටයන් දාලා හදලා තියෙන එක ornaments බාන්න. ඉතින් ඒ වගේ තමයි මේ දෙවියන් වහන්සේගේ මේ විශ්වීය කර්මාන්තයේ මැවිල්ලේ අපිවත් ඒ වගේ එක විදිහට අඹලා හදලා තියෙනවා. උන්වහන්සේ එක සැලසුම් විවිධාකාර වෙනස් වූ මං කියවා ලොකු පොඩි නෙවෙයි වෙනස් වූ විවිධ වූ සැලසුම් උන්වහන්සේ එක එක්කෙනාට අපිට වෙනම දීලා තියෙන එක මිනිස්ට්‍රීස්. ඒ වගේම ඔබ හිතන්න එපා මේක මම මිනිස්ට්‍රි ගැනම නෙවෙයි කතා ගැනම නෙවෙයි. සමහරට ඔබ පාසලක ඔබ ගුරු වෘත්තිය හරහා උන්වහන්සේ සේවයක් ඔබට ලෑස්ති කරලා තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ඒ වෙනස් ඔබ කරන්නා වූ රැකියාවේ ඔබ ඉහළ තලයක තියලා ඉහළ තලයක ඔබ කිතුණුවෙක් විදිහට ගැලවීම ලබලා දීලා ඔබට කැඳවීම අදලා කැඳවීමේ සාක්ෂිය තුළ ඔබ දෙවියන් වහන්සේ උන්වහන්සේට මහිමෙන් පත් කිරීම උදෙසා එතන උන්වහන්සේගේ සැලැස්මෙන් වල මේ විවිධ ආකාරයෙන් උන්වහන්සේ එක එක්කෙනාව පාවිච්චි කරන ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ උන්වහන්සේ මේ අපිව වෙන විදිහට වෙනස් විදිහට අපිට අසයින් කරලා තියෙනවා විවිධ මාර්ගවල යන්නේ සියලු මාර්ග යහපත් මාර්ග. ඉතින් ඒ මාර්ගය මොකද්ද? ඒ උන්වහන්සේගේ මට තිබෙනා වූ සැලැස්ම කැඳවීම මොකද්ද? සැලැස්ම මොකද්ද? උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මගේ මිනිස්ට්‍රි එක මොකද්ද? මා තුළ තබලා තියෙන සැලැස්ම කැඳවීම මොකද්ද කියලා අපි ඊළඟ සතියේ කතා කරන්න යනවා. ඉතින් මේ සතිය අපි කැඳවීම තහවුරු කරගත්තා, ස්ථීර කරගත්තා. ඔබටත් මටත් කිතුණුවන් විදිහට ගැලවීම ලැබපු අය විදිහට සුද්ධවන්තයන් ඇදහිලිවන්තයන් විදිහට කැඳවීමක් තියෙන අපි සතුටු වෙමු. rejoice in the Lord. අපි ප්‍රීතියෙන් අපි උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. මොකද අපිට කැඳවීමක් තියෙනවා කියලා දැන් අපි දන්නවා. ඒ නිසා අපි කැඳවීමට කී කරමු, යටත් වෙමු. මේ කැඳවීම තුළ අපි ක්‍රියාත්මක වෙමු. ඒ තුළ ඔබ උන්වහන්සේ තුළ ජීවනයට ඇතුළත් වෙන යන්න මේ සුපර්නැචරල් ලයිෆ් එකට පර්පස් ඩ්‍රිවන් ලයිෆ් කියවන්න හොඳ මේ කැඳවීම සම්බන්ධ පොතක් පර්පස් ඩ්‍රිවන් ලයිෆ් කියලා තියෙනවා. පාස්ටර් රික් වොරන් හොඳ පොතක්. මමත් ඒකින් ගොඩක් ඉගෙන ගත්තා. ඇමරිකාවේ ඉන්න පාස්ටර් කෙනෙක් රික් වොරන් පොතේ නම Purpose Driven Life. හොඳ පොතක් මේ සම්බන්ධයෙන්. ඉතින් අපි ලබන සතියේ නම් මේ මාතෘකාව කතා කරමු. මේ සතියේ දිගටම Mission Christ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔබ දන්න නැති කෙනෙක්ට channel එක ගැන කියන්න. මොකද මේකෙන් අපි කරන්නේ බඩු විකුණන එක නෙවෙයි. අපි වෙන විහිළු තහළු බෙදා ගන්න එක නෙවෙයි. ඒකට ඕන තරම් channels මිනිස්සු ඉන්නවා. මේකේ අපි කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය අපි බෙදාහරන එක, සුභාරංචිය බෙදාහරන එක, දේවචනේ සුවය ප්‍රකාශ කරන එක, මිදීම ප්‍රකාශ කරන එක, දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කරන එක. මේ තුල ඔබ ඒකට පංගුකාර වුණොත් ඔබත් ඒ තුල ආශිර්වාදයන් වෙන්න යනවා. මොකද ඔබත් මේ මිනිස්ට්‍රි එකේ එතකොට පංගුකාරයෙක් වෙනවා. ඔබ කොටසක් වෙනවා. ඔබටත් ඒ තුල බ්ලෙසිං එකක් රිලීස් වෙනවා පැහැදිලිවම දෙවියන් වහන්සේ. ඒක නිසා පුළුවන් අයට මේ ලින්ක්ස් ෂෙයා කරන මේ පණිවිඩ අහන්න සලස්වන්න ඒ තුල ඔබ වගේම ඔවුනුත් ආශිර්වාද ලබන්න යනවා. ඒ වගේම ඔබට බදාදා දවසේ පුළුවන් මිනිස්ට්‍රි සීක්‍රට්ස් සේවයේ රහස් එක එකතු වෙන්න මේ සතියේ විශේෂ දෙයක් මම ඔබත් එක්ක කතා කරනවා සේවයේ රහස් සම්බන්ධයෙන්. ඔබට යේසු පිහිටයි.